අයිබෝන් සුබ උදෑසනක් වාසනාවන්ත නිරෝගී සම්පන්න සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. කඳුරට ගුවන්විදුලි අසන්න ගුවන්විදුලි වැඩසටහන සමගින් එක්වන ඔබට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට ගුවන්විදුලිය සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවිසේවාවේ කඳුරට ඒකකය සමගින් එක්ව ඔබ වෙතගෙන එන අස්වැන්න ගුවන්විදුලි වැඩසටහන. කාලීනව වැදගත් වන්නා වූ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ විවිධාකාර මාතෘකා ඔස්සේ අපි ඔබ දැනුම්පත් කරනවා. ඒ අලුත්ම තොරතුරු ඔබට බෙදා හදා දෙනවා. අද අපි කතා කරන්නේ කාබනික පොහොර ජාතික වැඩසටහන පිළිබඳව. වර්තමානයේ වැඩි දෙනාගේ උනන්දුවට ලක් වෙලා තියෙන ඒ වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා කාබනික පොහොර ජාතික වැඩසටහන. එහි වර්තමාන තත්වය ගොවි ජනතාව ලබන ප්‍රතිලාභ මොනවද මේ හා සම්බන්ධයෙන් අපි කතා කරන්නට සූදානම්. ඒත් එක්කම ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව එතෙන්දී මොන වගේ කාර්යභාරයක්ද සිදු කරන්නේ ඒ හා සම්බන්ධෙනුත් වැඩි අවධානයක් යොමු කරන්නට අද අපි බලාපොරොත්තු වෙනවා. වැඩසටහනත් එක්ක එකතු වෙන ඔබට අපි ආරාධනා කරන එකතු වන්න අපිත් එක්ක FM 107.3 FM 107.5 FM 90.1 සහ SLBC රේඩියෝ ගාඩන් දුරකථන යෙදවුම් පහසුකම් ඔස්සේ අපි මැදිරියට පැමිණලා ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකය නියෝජනය කරමින් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයා. අයිබෝන් සුබ උදෑසනක් අජිත් මහත්මයා. අයිබෝන්. කාබනික පොහොර ජාතික වැඩසටහන පිළිබඳව අපි විටින් විට යම් යම් තොරතුරු ගෙන හර දක්වලා තියෙනවා. අස්වැන්නේදී අද ඒ ගැන පුළුල් වශයෙන් කතා කරන්න සූදානම් නේද අජිත් මහත්මයා? ඔව් සුබ උදෑසනක් සියලු දෙනාටම. අපි මේ කාලයේ වැඩිම අවධානයක් යොමු කරලා තිබෙන කාබනික ගොවිතන, කාබනික පොහොර නිෂ්පාදනය, ඒත් එක්කම කාබනික පොහොර නිෂ්පාදනයේදී අපේ ගොවි ජනතාව තාක්ෂණික වශයෙන් දැනගන්නට ඕන කරුණු මොනවද කියන එක පිළිබඳව විද්‍යාත්මක පැත්තෙන් විමසන්නට ඕන කරුණු යනාදිය සහ ඉතාමත් සාර්ථකව කාලාන්තරයක් තිස්සේ මේ රජයේ විසින් කාබනික ගොවිතන ප්‍රවර්ධනය කිරීමට මෑත කාලීනව තීරණය අරගෙන දැන් අවුරුදු මාස 5ක් පමණ කාලයක් වෙනවා ප්‍රතිපත්තියක් වශයෙන් මේ තීරණය අරගෙන. නමුත් ඊට පෙර සිටම ඉතාම හොඳින් කාබනික ගොවිතනෙහි නිරත ගොවි ජනතාවගේ අත්දැකීම් බෙදා හදා ගැනීම වැනි කරුණු වලට අපි අදහස් වලට සවන් දුන්නා පහුගිය කාලේ. ඇත්තටම අද අපි කතා කරන්නට බලාපොරොත්තු වන වැඩසටහන මේ අස්වැන්න කෘෂිකාර්මික වැඩසටහනක් වත් ඒ තුලින් නවීන තාක්ෂණික තොරතුරු පිළිබඳ උපදෙස් ලබා දීමේ කටයුත්ත අපි දිගින් දිගටම සිදු කරගෙන ආවත් අද අපි වැඩසටහන තුළදී වැඩිපුර අවධානය යොමු කරන්නේ මේ තාක්ෂණික කරුණු සාකච්ඡා කරන්න නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ කාබනික පොහොර නිෂ්පාදනය කරමින් කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය කරමින් ඒ වගේම විශේෂයෙන්ම අප දැන් ළඟා වී සිටින්නේ අපේ ප්‍රධාන කන්නේට 2021-22 මහ කන්නේ වැඩ කටයුතු ආරම්භ කරන්නට ලහිලයියේ ගොවි ජනතාව සූදානම් වෙමින් ඉන්න කාලයක්. ඒ වගේම කියන්නට ඕන කාරණයක් තමයි මෙවර මහ කන්නේ අභියෝගාත්මක මහ කන්නයක් වෙනවා. ඒක මේ කාලගුණයේ සම්බන්ධයෙන් අපි කතා කිරීමට තිබෙන අහිතකර තත්වයක් නෙවෙයි. අභියෝගයක් බවට පත්වන්නේ කාබනික පොහොරවලට මුල්තැන දෙමින් ගොවිතන කටයුතු කිරීම. පිටරටින් ගෙන්වන රසායනික පොහොර ඉතාමත් අඩු ප්‍රමාණයකට සීමා කරලා අත්‍යවශ්‍ය ප්‍රමාණයට කාබනික පොහොර තෝරා බේරාගෙන එවන්නට තීරණය ගත්තට පස්සේ ඒ වගේම රසායනික නොවන ක්‍රමවලින් රසායනික පලිබෝධනාශක භාවිත නොකොට භෝගවල සංරක්ෂණ කටයුතු භෝගව රෝග සහ කෘමි වලින් ආරක්ෂා කිරීමේ කටයුතු සිදු කරන්නට සූදානම් වන ඒ කරන්නට ඒ සඳහා තීරණය ගත්තට පස්සේ එළඹෙන ප්‍රථම කන්නේ විදිහට මේක හඳුන්වන්නට පුළුවන්. දැන් යල කන්නේදී මේ සම්බන්ධව විවිධ ගැටලු වලට අපේ ගොවි ජනතාව මුහුණ දුන්නා. කොහොම වුණත් යල කන්නේ ගොවිතැන කටයුතු කිරීම සඳහා මේ තහංචි සීමාවන් පනවලා තිබුණෙත් නැහැ. ඒ වන විට ගොවි ජනතාවට රසායනික පොහොරත් ලැබිලා තිබුණා බොහෝ පිරිසකට. ඒ වගේම වෙළඳසැල්වල තමන් ගෙන්නපු තමන් ළඟ තියාගත්ත රසායනික පලිබෝධනාශකත් තිබුණා. ඒ නිසා අපිට මේ යල කන්නේ ලැබෙන අස්වැන්න 100% කාබනික පොහොර සහ මේ එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය භාවිතෙන් තොරව ආපු අස්වැන්නක් කියලා අපිට පිළිගන්න හැකියාවක් නැහැ මේ කන්නේ අස්වැන්න. ඔව් මේ කන්නේ අස්වැන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම වීවගාව සම්බන්ධයෙන්. ඔව්. නමුත් දැන් මේ මහ කන්නේට මේ සූදානම් වෙන අවස්ථාවේදී අපි අද වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මීට කලින් කතා කරානේ කොහොමද මාළු නිස්සාරකේ සාදාගන්නේ? කොහොමද සාමාන්‍ය කොම්පෝස්ට් සාදාගන්නේ? කොහොමද දියර කොම්පෝස්ට් සාදාගන්නේ? ගැඩවිලි පණු පොහොර කියන්නේ මොකක්ද? ඒ වගේම ට්‍රයිකොඩර්මා පාංශු දිලීරයක් හඳුන්වා දෙමින්
පසේ සාරවත් බව වැඩි කර ගැනීම සඳහා අපට කළ හැකි කරුණු මොනවද කියන විද්‍යාත්මක කරුණු බොහෝමයක් කතා කරා. ඒ වගේම සාර්ථක ප්‍රතිඵල නෙලාගත් අය ගැනත් කතා කරා. අද අපි කතා කරන්නේ මේ විද්‍යාත්මකව අපි කතා කරපු තොරතුරු පදනම් කරගෙන දැන් ජාතික වශයෙන් පොහොර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවානේ. ඒ වගේම කාබනික පොහොර භාවිත කරලා ගොවිතැන් ප්‍රවර්ධනය කරන්නටත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවානේ. ඒකේ தත්ත්වය මොකද්ද? ගොවි ජනතාවට මේ වන විට රජය මගින් සලසා තිබෙන පහසුකම් මොනවද? දිරිදීමනා මොනවද? ඒත් එක්කම ඒ තුලින් ඔවුන්ට ලබාගත හැකි ප්‍රතිලාභ මොනවද? විශේෂයෙන්ම මහකන්නේදී වීවගාව ආරම්භ කළාට පස්සේ ඔවුන්ට මේ කාබනික පොහොර වැඩසටහන යටතේ පොහොර ලෙස ලබා දෙන පොහොර වර්ග මොනවද? කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරනවා නම් ඒවා වැඩි දියුණු කිරීම සඳහා කිසියම් රසායනික උපක්‍රම යොදා ගන්නවා නම් රසායනික වශයෙන් යම් රසායනික ද්‍රව්‍යවල දායකත්වයේ උපයෝගීතාවය ලබා ගන්නවා නම් ඒවා කොහොමද භාවිත කරන්න කියන එක පිළිබඳව කතා කරනවා. ඒකෙදී අපි පළවෙනි පියවර විදිහට ජාතික මට්ටමින් මෙම වැඩසටහන හා සම්බන්ධව කටයුතු කරන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සේවා අංශයේ කටයුතු කරන අපේ සම්පත්දායකයෙක් සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කඳුරට FM නාලිකාවේ ශ්‍රවණ කලාපයට ඍජුවම ලක්වන අප මහනුවර ප්‍රදේශයේ ගොවි ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ට මේ වැඩසටහන තුළින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලය ඔස්සේ මොන වගේ සේවයක් අපි ලබා දෙනවද කියන එක පිළිබඳවත් අපි කතා කරනවා. මොකද අපට දැන් දක්නට ලැබෙනවා මේ දිනවල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ඒ ලබා දෙන උපදෙස් තොරතුරු ප්‍රතිපාදන ඔස්සේ ක්ෂේත්‍ර මට්ටමේ විසිරී සිටින නිලධාරි කණ්ඩායමක් වන ග්‍රාමීය මට්ටමේ විසිරී සිටින ගොවි ජනතාවට සමීප නිලධාරි කණ්ඩායමක් වන කෘෂිකර්ම පරිශන හා නිෂ්පාදන සහකාරවරුන් එම මහත්මීන් හරහා විවිධ වැඩ කටයුතු ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා අපේ ගම් ප්‍රදේශවල කටයුතු කරනකොටත් අත්දැකීම් තිබෙනවා. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්නට කියලා ඔවුන්ට උපදෙස් දීලා තිබෙනවා. ඒ වගේම පහුගිය කාලේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඔබට මතක ඇති කොම්පෝස්ට් පොහොර එහෙම නැත්නම් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ගොවි ජනතාව කටයුතු කරනවා නම් තමන්ගේ ක්ෂේත්‍රයේ අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයේදී හෙක්ටයාරයක් සඳහා තමන්ට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කිරීමේදී මේ වගේ දීමනාවක් දෙනවා කියන කාරණේ මෙවැනි දේවල් දැන් ජනගත වෙමින් පවතිනවා. ඒ ඔස්සේ මේ පිළිබඳව නිවැරදි තොරතුරු නොදන්න ගොවි ප්‍රජාවකුත් සිටිනවා. මේකට එකතු නොවුණු ප්‍රතිලාභීන් පිරිසකුත් සිටිනවා. ඒ වගේම තමන්ට කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව තිබෙන මේ වැඩසටහන හඳුනා නොගත් හරියට දැනුම්වත් නැති වෙච්ච ජනතාවකුත් සිටිනවා. ඒ අය වෙනුවෙන් තමයි අපි දැන් ජාතික තලයෙන් මොන වගේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවද? ඉන් අනතුරුව අපි වැඩසටහනේ දෙවෙනි භාගයේදී මහනුවර දිස්ත්‍රික්කය තුළ මේ වැඩසටහන සේවාවක් ලෙස කටයුතු කරන්නට රජය අරන් තියෙන පියවර මොනවද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අජිත් මහත්මයා ඔබතුමා මේ පැහැදිලි කර දුන්න විදිහේ ප්‍රවේශයත් එක්කම අපි දැන් එහෙමනම් සූදානම් සම්බන්ධ කරගන්නට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන කොමසාරිස් සේවා රසික හේමජිත් මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අයිබෝන් සුබ උදෑසනක් කොමසාරිස්තුමනි. අයිබෝන් සුබ උදෑසනක්. හොඳයි අපි මුලින්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති රසික හේමජිත් මහත්මයා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය ප්‍රවර්ධනය කිරීමේ මෙම වැඩසටහන තුළින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් දරනවා. මේ මූලික කාර්යභාරය ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. ඔව් මම දන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමා 2021 අප්‍රේල් මාස 27 අතිවිශේෂ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරා දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා කියන මෑන් ඒකෙන් තමයි අපි අද කතා කරන නැත්නම් අද රටේම මාතෘකාවක් වෙලා තියෙන මේ රසායනික පොහොර වල්නාශක කුමිනාශක භාවිතයෙන් තොර පරිසර හිතකාමී වගාවක් සඳහා රටම යොමු කරේ. ඉතින් එහිදී මම හිතන්නේ අපේ කෘෂිකර්ම අමාත්‍යතුමා ගරු මහින්දානන්ද එතුමා ඒ වගේම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමන්ලගේ උපදේශ පරිදි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් මේ
කාර්ය සඳහා එක් වෙලා ඉන්නවා. ඉතින් එහිදී විශේෂයෙන්ම ගෝවීන්ට ඍජුවම සම්බන්ධ වන ආයතනයක් විදිහට ගෝවීන් එක්ක ගනුදෙනු කරන නිලධාරීන් පිරිසක් ඉන්න ආයතනයක් විදිහට ගෝජන සේවා දෙපාර්තමේන්තුවත් මේ ක්‍රියාන්විතය සඳහා සූදානම් වුණා. එහිදී අපි විශේෂ වැඩසටහන් රාශියක් පෙළගස්සලා තිනවා. මොකද ගෝවීන්ව දැනුවත් කිරීම ප්‍රධාන වශයෙන්ම මේ කොවිඩ් ප්‍රසංගතය තුළ යම් අපහසුකම් තිබුණත් අපේ නිලධාරීන් ඒ සඳහා මනා කැපවීමකින් කටයුතු කරා. ඒ වගේම තමයි ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව විදිහට ගෝජන සේවා මධ්‍යස්ථානවල කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරලා තිනවා. අපි අවම ඉලක්කයක් දීලා තිනවා. අවම මෙට්‍රික් ටන් 100ක් නිෂ්පාදනය කරන්න ඕනේ කියලා. ඉතින් මේ ආකාරයේ විවිධ වැඩසටහන් රාශියක් ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව විදිහට අපි ක්‍රියාත්මක කරමින් ඉන්නවා. හොඳයි. අපි ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි දැන් මේ වැඩසටහන මේ වන විට මොන වගේ මට්ටමකද තියෙන වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත්? ඔව් අපි ප්‍රධාන වශයෙන්ම වී වගාවේ සම්බන්ධ වෙලා වී වගාව පිළිබඳ කටයුතු කරන්නේ ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව. අපි මහා පරිමාණ පොහොර නිෂ්පාදනයට යොමු වෙන ගමන්ම රජයේ විදියට තීරණයක් ගත්තා ගෝජනතාව වෙත යම් දිරිදීමනාවක් දීලා මේ කාබනික පොහොර නිෂ්පාදනයට ගොවීන්ව යොමු කරන්න. ඉතින් ඒ අනුව අපි වී වගා කරන ගොවියෙකුට හෙක්ටයාර් එකකට රුපියල් 12500 බැගින් හෙක්ටයාර් දෙක උපරිමයක් දක්වා අපි මුදල් ලබා දීමට කටයුතු කරනවා. මේදී සුවිශේෂී කාරණයක් වෙනවා. අපි වෙන මීට කලින් 2016 යලකන්නේදී 2016 මහා කන්නේදී 2017 යලකන්නේදී මුදල් ලබා දුන්නා ගොවීන්ට පොහොර වෙනුවට. ඉතින් අපි එහිදී ගොවීන් වගාව කරාට පස්සේ වගාව සඳහා තමයි මේ මුදල ලබා දුන්නේ. නමුත් මෙවර අපි කාබනික පොහොර නිෂ්පාදනයේ කාබනික පොහොර වගාවට මුලින්ම යොදන්න ඕන නිසා අපි රුපියල් 7500ක අත්තිකාරම් මුදලක් ලබා දෙනවා හෙක්ටයාර් එකකට ගොවීන්ට. ඒ අනුව දැන් ඒ වැඩසටහන අපි ආරම්භ වෙලා තිනවා. අම්පාර දිස්ත්‍රික්කයෙන් අපි ගිය සම්දුව මේ මූලික මුදල් ලබා දීම කරා. අපි මේ සතිය තුළ ලංකාවේ අනිකුත් දිස්ත්‍රික්ක කරා මේක ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි කොමසාරිස්තුමනි ඒත් එක්කම දැන් මේ කාල සීමාව තුළ අපි දකිනවා බොහෝ විට මේ පොහොර සම්බන්ධ ගැටලුවට අපේ ගොවි මහතුරු ඇතැම් දෙනෙක් මුහුණ පාලා සිටිනවා. ඇතැම් අය නම් මේට විකල්ප ක්‍රම මේ හොයාගෙන තියෙනවා. දැන් ඉදිරි මහකන්නේ සඳහා විශේෂයෙන් වී වගාව ගැන කතා කරද්දී අවශ්‍ය ප්‍රමාණයට පොහොර ලබා දීමේ හැකියාව කොහොමද? ඔව් අපි අර මම මුලින් කිව්වා වගේ මහා පරිමාණ නිෂ්පාදකයන් ඒ වගේම දේශීය වශයෙන් කාබනික පොහොර සම්පූර්ණ පෝෂක කොටස් ලබා දෙන නිෂ්පාදකයන් සහ ගොවීන් ස්වයංව නිෂ්පාදනය කරන ආකාර තුන යටතේ තමයි අපි මේ වී වගාව සඳහා පොහොර ලබා දීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි හිතුවට වඩා ගොවීන්ගේ දැඩි උනන්දුවක් තියෙනවා මේ මුදල ලබාගෙන තමන්ම ස්වයං නිෂ්පාදනය කරන්න. ඉතින් මේ වෙනකොට අපි සාදාගත් ලේඛනත් එක්ක අපි පළවෙනි වටේ තමයි දැන් ආරම්භ කරලා තියෙන්නේ. 11 ලක්ෂයක් විතර වෙන ගොවීන්ගෙන් ලක්ෂ 4කට ආසන්න ගොවීන් ප්‍රමාණයක් ඉල්ලුම්පත්‍ර දීලා මේ මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙලා තිනවා. මම හිතනවා අපි ඉදිරි සතිය තුල දෙවෙනි වටයත් වෙනකොට ගොවීන්ගෙන් 70% විතර ප්‍රමාණයක් මේ සඳහා යොමු වෙයි කියලා අපිට එහෙම වුණොත් මහකන්නේ වී වගාව සඳහා කාබනික පොහොර නිෂ්පාදනය ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ. හොඳයි. සේවාංශයේ කොමසාරිස්තුමනි දැන් මේ අතර දැන් ඔබ ඔය සඳහන් කරපු පරිද්දෙන් පොහොර නිෂ්පාදනය සඳහා සූදානම් වී සිටින මහා පරිමාණ කෘෂි ව්‍යවසායකයන් පිළිබඳව මට මේ ප්‍රශ්නේ නගන්නට හිතුනේ. ඇත්තටම මේක කෙටි කාලීනව ගත්ත බොහෝම සාර්ථක පියවරක් විදිහට අපි දකිනවා. මොකද අපි මේ පහුගිය දිනවල ක්ෂේත්‍රයේ යන එනකොට දැනගත්ත දෙයක් තමයි දැන් මේ අභියෝගයේ ජය ගැනීම සඳහා අපි හිතපු නැති ප්‍රදේශවල ගොවි ජනතාවත් කෘෂි ව්‍යවසායකින් සමහරට ගොවිතැන් කරේ නැතත් එයා ඒ ප්‍රදේශයේ තියෙන විවිධ අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන පොහොර නිෂ්පාදන කටයුතු වල නියැලී සිටිනවා. දැන් අනුරාධපුරයේ පැත්තට ගියොත් එහෙම ඒ අය ගන්න අමුද්‍රව්‍ය වලට වඩා වෙනස් සමුද්‍රව්‍ය තමයි ඇතැම් විට තෙත් කලාපීය ප්‍රදේශවල යොදාගන්නේ. ග්‍රාමීය මට්ටමින් Tamanට පුළුවන් ආකාරයට විවිධ අමුද්‍රව්‍ය යොදා ගැනීමෙන් කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන ආරම්භ කරලා තිනවා. එතකොට ඔවුන් ලියාපදිංචි කෘෂි ව්‍යවසායකයෙක් වේවා එහෙම තාම ඒ පිළිබඳ නොදැන සිටින්නෙක් වේවා කොහොම නමුත් රට තුල කොම්පෝස්ට් නිෂ්පාදනයක් කොහොම හරි කොයි තැන්වල හරි සිදුවෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම කොමසාරිස්තුමනි
මන්ත්‍රීතුමනි අපිට ආයේ දකින්නට ලැබුණු කාරණයක් තමයි දැන් එයාලගේ කොම්පෝස්ට් පොහොර හොඳ තත්ත්වෙන් තියෙනවා කියලා ඒවා නිවැරදි නිෂ්පාදන කියලා අපි දන්නවනේ දැන් බිත්තර බී නිෂ්පාදනය කරනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තු වෙන යම්කිසි ප්‍රමිතීන් ටිකක් තිබෙනවානේ මෙන්න මේ ප්‍රතිශතයන්ගෙන් මේවා තිබුණොත් එයාලගේ බිත්තර බී සහතික බිත්තර බී විදිහට නිකුත් කිරීමේ හැකියාව තියෙනවා මේ විදිහට අර පොහොර ලේකම් කාර්යාලය කිසියම් පිළිවිතරයන් ටිකක් නිකුත් කරලා තියෙනවා මෙන්න මේ විදිහට කාබන් ප්‍රමාණයක් මේ විදිහට නයිට්‍රජන් ප්‍රමාණයක් අඩංගු වී යුතුයි මේ අහිතකර සුද්ධ ජීවීන් මේ සාම්පල් වල සිටිය යුතු නැහැ කියලා. දැන් මෙන්න මේ කටයුත්තේදී ඒ පොහොර ලේකම් කාර්යාලයේ තියෙන සම්බන්ධය මොකක්ද? ඒ ප්‍රමිතිකරණය තුළ ඔබලා මොන විදිහේ සම්බන්ධීකරණයක් එම ආයතන තුළ සහ අර නිෂ්පාදකයන් සමග ඇති කරගෙන තිබෙනවද? විශේෂයෙන්ම ලංකාව තුළ පොහොර මොනයම් හෝ පොහොරක් පිළිබඳ නියාමයේ වගකීම තියෙන්නේ ජාතික පොහොර ලේකම් කාර්යාලයට. ඉතින් පොහොර ලේකම් කාර්යාලය විසින් තමයි මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ නිර්දේශ මත ඒ පොහොර සම්බන්ධව ඒ ප්‍රමිතීන් සකස් කරනවා. ඒ වගේම ඒක සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන වගේ ආයතනත් සම්බන්ධ වෙනවා. ඒ අනුව පොහොර ලේකම් කාර්යාලය විසින් මේ වෙනකොට අඳුනගෙන තියෙනවා මේ පොහොර ගුණාත්මක භාවය පරීක්ෂා කරන්න විවිධ ආයතන. ඒ ආයතන හරහා තමයි ඒ පරීක්ෂණ කටයුතු කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම රට පුරා විහිදලා ඉන්න මේ මහා පරිමාණ නැත්නම් අපි සොයන් නිෂ්පාදනය කරන ගොවීන්ට අමතරව නිෂ්පාදනය කරන සියලු ගොවීන්ගේ ඒ නිෂ්පාදනයන් මිලට ගැනීමේ සම්පූර්ණ වගකීම තියෙන අපේ පොහොර සමාගම් දෙක වෙන ශ්‍රීමහා ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම වෙත ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා ගරු අමාත්‍යවරුන් දෙපළම ඒ ගොවීන්ගේ මහා පරිමාණයෙන් හෝ සුළු පරිමාණ ගොවීන්ගෙන් ඒ හදන පොහොරවල ගුණාත්මකභාවය පරීක්ෂා කළා ඔවුන්ට ඒ මිලදී ගැනීමේ කටයුත්ත කරන්න කිව්වා. හොඳයි. එතකම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. ඔබතුමාට කලින් කිව්ව විදිහට වීවගාව සඳහා ස්වයං පොහොර නිෂ්පාදනය සිදු කරන අපේ කෘෂි ව්‍යවසායකයන්ට ලබා දෙන රුපියල් 12500 මේ දීමනාව පිළිබඳව බොහෝ දෙනෙක් උනන්දුයි. කොහොමද ඒ ලබා ගන්නේ? මොනවද ඒ සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ යුත්තේ? මේ වගේ තොරතුරු දැන ගැනීම බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙවි. අපි ඒ ගැන සඳහන් කළොත් ඔව් ඇත්තටම අපේ මේ වෙන විටත් අපි වීවගාව සම්බන්ධව දීර්ඝ කාලයක් තිස්සේ යෝජනාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. නිසා අපි ළඟ පෞගේ කන්වල වගා කරපු ලද ඉඩම් ප්‍රමාණය වගා කරපු ගොවීන් පිළිබඳ තොරතුරු තියෙනවා. ඇත්තටම මේ තොරතුරු අනුව ඔබ සිතනවා අපිට ගොවීන් රැස් කිරීමේ අපහසුතාවයක් තියෙනවා මේ දිනවල මේ තියෙන කොවිඩ් වසංගතයත් එක්ක. ඒ නිසා අපි ළඟ තියෙන තොරතුරු ඔස්සේ අපේ නිලධාරීන් සහ ගොවි සංවිධාන නිලධාරීන් හරහා මේක ගොවීන් වෙත ඍජුවම මේ පණිවිඩය දීලා තිනවා. ඒ අනුව අපි ඇප්ලිකේෂන් එකක් නිකුත් කරලා තිනවා. ඒ අයදුම් පත්‍රය පුරවලා නැවතත් ගොවි සංවිධාන හෝ අපේ නිලධාරීන් හරහා ලබා දුන්නම අපි ඒ තොරතුරු ටික රැස් කරලා අපේ තියෙන පහුගිය ලේඛනත් එක්ක පරීක්ෂා කරලා බලලා ඒ නිවැරදි ඉඩම් ප්‍රමාණය අනුව ඒ සානාධාර මුදල ලබා දීමට කටයුතු කරනවා. හොඳයි. එතකම දැන් මේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පිළිබඳව කතා කරද්දී ඔබතුමන්ලාගේ ආයතනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එතකොට මහවැලි සංවර්ධන අධිකාරිය මේ වගේ අනිකුත් අපේ ගොවි ජනතාවත් එක්ක සම්බන්ධව කටයුතු කරන කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනයත් එක්ක කොහොමද මේ කටයුතු පවත්වාගෙන යන්නේ? එතෙන්දි සම්බන්ධීකරණය කොහොමද සිදුවන්නේ? ඔව් කෘෂිකර්මයේ සම්බන්ධ විවිධ ආයතන රාශියක් තියෙනවා. පෞගේ කාලයේ මුලදීම අපේ අමාත්‍ය විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ වගේම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය නිරන්තරයෙන්ම ඒ අදාළ ඉහළ මට්ටමේ නිලධාරීන් කැඳවලා ඒ ආයතන කැඳවලා සෑම විටම උපදෙස් දුන්නේ මේක තනි තනි යන ගමනක් නෙවෙයි සියලු දෙනා එකතු වෙලා මේ ගමන යන්න කියලා. ඉතින් ඒ නිසා අපි හැම විටම අපේ බිම් මට්ටමේ ඉන්න නිලධාරීන්ටත් අපේ ප්‍රාදේශීය මට්ටම දිස්ත්‍රික් මට්ටමේ ඉන්න නිලධාරීන්ටත් උපදෙස් දුන්නේ හැම වෙලේම ඒකාබද්ධ ප්‍රවේශයකින් මේ කටයුත්ත කරන්න කියලා. ඉතින් මම හිතන්නේ අපේ මහවැලි අධිකාරිය ගත්තත් ඊළඟට ආරක්ෂක අංශ ගත්තත් විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ගත්ත මේ සියලුම ආයතන මේ වෙනකොට කාබනික පොහොර නිෂ්පාදනයටත් යොමු වෙලා ඉන්නවා. අපි සියලු දෙනාගේම අරමුණ වන්නේ මේ යම් ආකාරයකින් ගොවීන් නිෂ්පාදනය කරන පොහොර ප්‍රමාණයට අමතරව යම් පොහොර ප්‍රමාණයක හිගයක් තිබ්බොත් මේ සියලුම ආයතන එකතු වෙලා කරන පොහොර නිෂ්පාදනයෙන් ඒ රටේ කාබනික පොහොර අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙන්න.
හේමජිත් සිල්වා මහත්මයාණනි ඇත්තටම බලපුවාම මේක ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පමණක් එහෙම නැත්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පමණක් මහවැලි සංවර්ධන අධිකාරියට පමණක් හුදෙකලාව තමන්ගේ ප්‍රදේශයේ ගොවි ජනතාවට කරගෙන යා හැකි කාරණයක් නෙවෙයි. එක එක අංශ වලින් වගකීම් සහිත විශාල කාර්යභාරයක් සිදු වෙනවා. එහිදී ඔබතුමාලා ඒ සහෝදර ආයතන වල සිටින ප්‍රමුඛ පෙළේ නිලධාරීන් විදිහට බොහොම වැදගත් බොහොම බාහිර දූර කාර්යයක් කරනවා. ඒක ඇත්තටම කියනවා නම් මේ පරිසර හිතකාමී ගොවිතැනත් එක්ක බලපුවාම සත්කාරයක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්. ඒත් එක්කම මේ ප්‍රායෝගිකව ශ්‍රේෂ්ඨී පැන නැගුණු ප්‍රශ්නයක් පිළිබඳව මට ඔබගෙන් තව කරුණු විමසන්නට ඉඩ තිබියදී තව ප්‍රශ්නයක් අහන්නට තිබෙනවා. ඒක තමයි අපි දන්නවා දැන් අපිට ප්‍රායෝගිකව දක්නට ලැබුණු කාරණයක් ඇතැම් පොහොර නිෂ්පාදකින් දැන් මාස දෙකකට විතර කලින් කාබනික පොහොර නිපදවීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා මහා පරිමාණව. ඔවුන්ට ලියාපදිංචි අංකයකුත් පොහොර ලේකම් කාර්යාලයෙන් එහෙම ලබා දීලා තිබෙනවා. එතකොට මම අර කලින් කියපු විදිහට ප්‍රමිතිය පරීක්ෂා කිරීමේදී ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේත් මේ මා කඳුර තිබෙනවා තිරසාර කෘෂිකර්මයේ පිළිබඳ පරීක්ෂණ හා සංවර්ධන ආයතනයක් විශේෂයෙන්ම කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම කාබනික පොහොර භාවිතය පිළිබඳව කටයුතු කරන. ඔවුන් මේ කාලේ බොහොම කාර්ය බහුලව කටයුතු කරනවා. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය පර්යේෂණ ආයතන වලින් මේ සාම්පල් පරීක්ෂා කිරීමේ කටයුතුත් කරනවා. එතකොට දැන් ඇත්තටම මේක කඩිනම් වැඩසටහනක් නිසා සමහර විද්‍යාගාරවල සමහර සංඝටක පිළිබඳව විතරයි පරීක්ෂණ කරන්නට පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් බැලුවොත් ඇතැම් වෙලාවට පර්යේෂණාගාරයක ඔය මූලද්‍රව්‍යවල සංයුතිය පිළිබඳව තොරතුරු පරීක්ෂා කරන්න පුළුවන්. හැබැයි සුද්ධ ජීවීන් පිළිබඳ පරීක්ෂණ කිරීමේ කටයුතු බැරි වෙන අවස්ථා තිබෙනවා. සමහර වෙලාවට pH අගය පිළිබඳව තොරතුරු ලබා ගන්නට පුළුවන්. සමහර මූලද්‍රව්‍ය පිළිබඳව යන්නේ කාබනිකව අපට ඒ පොහොර සාම්පලයෙන් ලබාගත හැකි කාබන් ප්‍රමාණය, නයිට්‍රජන් ප්‍රමාණය, පොටෑසියම් ප්‍රමාණය වගේ ඒවා පිළිබඳ තොරතුරු ලබා දෙන්න පහසුකම් නැති වෙන්නට පුළුවන්. හැබැයි පෞද්ගලික ආයතනවල මේ සඳහා ඉඩකඩ තිබෙනවා. විශාල මුදලක් ගන්නවා එක සාම්පලයක් පරීක්ෂා කරන්න. දැන් උදාහරණයක් වශයෙන් පස් සාම්පලය මේ පොහොර සාම්පලයක් පරීක්ෂා කරන්න ගන්නෝරුව උද්‍යාන භෝග පරීක්ෂණ හා සංවර්ධන ආයතන රුපියල් 570ක් වගේ මුදලක් ලබාගෙන ඉද්දී පෞද්ගලික ආයතනවල විශාල මුදලක් ගන්නවා. හරියට අර PCR බලනවා වගේ තමයි මේ දවස්වල මේ පොහොර සාම්පල් පරීක්ෂා කිරීමටත් විවිධ ආයතන එළඹිලා තියෙනවා. ඉතින් මේ කොමසාරිතුමනි මම පොඩි ඉල්ලීමක් කරන්න ඒකට තියෙන විභවය පිළිබඳවත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ ජාතික කාර්යභාරයට එකතු වී සිටින සමහරට අවදානම අඩමානය ඇතුව වෙන්න පුළුවන්. මේකට එකතු වී තිබෙන මේ කෘෂි ව්‍යවසායකයින්ට පහසුකමක් සලස්සනවා නම් හොඳයි. ඔවුන්ගේ සාම්පලය නිවැරදි සාම්පලයක්ද කියලා බලන්න ටිකක් සහනදායි ක්‍රමයකට. ඒ පිළිබඳව ඔබතුමාලාගේ අවධානය මොකක්ද කියලාත් අපි දැනගන්න කැමැතියි. අපිට තිබ්බ එක ගැටලුවක් තමයි මේ ක්‍රමවේදයට අනුගත වෙනකොට මේ හැමතැනම නිෂ්පාදනය වෙන කාබනික පොහොර වල ගුණාත්මක පරීක්ෂා කිරීම පිළිබඳ ගැටලුව. ඇත්තටම අපි ඒ සඳහා මේ තියෙන සම්පත් මේ කන්නේදී උපරිම ප්‍රයෝජනය ගන්න ගමන්ම අපේ විශ්වවිද්‍යාල අනිකුත් පරීක්ෂණ ආයතන සමග එකතු වෙලා මේ කාර්ය කරන්න උත්සාහ කරන ගමන්ම අපේ අමාත්‍යාංශය විශේෂයෙන්ම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය මේ වෙනකොට උත්සාහ දරනවා ලබන කන්නේ වෙනකොට ඒ අවශ්‍ය කරන විද්‍යාගාර පහසුකම් සහ ඒ පරීක්ෂණාගාර පහසුකම් ඉතාමත් හොඳින් රට තුල ස්ථාපිත කරලා ඒ සඳහා විවිධ ආයතන සම්බන්ධ කරගන්න. මොකද අමාත්‍යාංශයේ අඳුරගෙන තියෙනවා. මොකද මේ කාබනික පොහොර නිෂ්පාදනය කරනවා වගේම මේවා වගාවට යොදන්න කොච්චර උචිතද කියන එකත් පරීක්ෂා කිරීම අතිශයින් වැදගත් කියලා. ඒ නිසා ප්‍රායෝගිකව යම් ගැටලු මේ කන්නේ තිබ්බත් මම හිතන්නේ ඉදිරි කන්නේ වෙනකොට ඒ දේවල් මගහැරීමට අවශ්‍ය කරන සැලසුම් සකස් කරලා අවසానයි ඉදිරියේදී අපිට මේ පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි ඔබතුමන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඊට කලින් තවත් එක් කාරණයක් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. අපි මේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය කාර්යාලය මගින් ප්‍රාදේශීය මට්ටමින් මේ කාර්යභාරයන් සිදු කරන්නට පුළුල් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. කොහොමද ප්‍රාදේශීය මට්ටමින් මේ කටයුතු සිදුවන්නේ? ඒ ගැනත් ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා අපි. ඔව්. ඇත්තටම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විදිහට අපි ඉතාමත් ඕනෑකමින් සහ වගකීමෙන් කතා කරන දෙයක් තමයි. මොකද රජය යම් යම් ප්‍රතිපත්ති තීරණ ගත්ත හැම වෙලාවකම ඔබට මතක ඇති 2005 මහ කන්නේ තමයි ඉස්සල්ලාම සහනාධාර පොහොර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණේ. ඊට පස්සේ 2016 යලකන්නේ සිට මුදල් සහනාධාරයක් ලබා දුන්නා. ඉතින් මේ සියල්ල රාජ්‍ය අංශයේ විදිහට රජයක් විදිහට ප්‍රතිපත්ති වශයෙන් ගත් තීරණ. ඒ තීරණ ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ වගකීම එහෙම නැත්නම් ගොවියා වෙත මේ රජයේ ප්‍රතිපත්ති අරගෙන යෑමේ වගකීම හම්බුනේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට. මම අර ඉහත කී
අවස්ථා දෙකේදීම ආරම්භයේදී යම් ගැටලු තිබ්බත් අපේ නිලධාරීන්ගේ මහත් කැපවීමෙන් සහ මැදිහත් වීමෙන් අපේ අනිකුත් රාජ්‍ය ආයතනත් සම්බන්ධ කරගෙන මේ කාර්යයන් අපිට ඉතාමත් හොඳින් ඉෂ්ට සිද්ධ කරන්න හම්බුණා. ඉතින් මෙවරත් අපි ඒ අතීත අත්දැකීමුත් එක්ක මේ ලබා දීලා තියෙන අභියෝගයත් ඉතාමත් හොඳින් ජය ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ සඳහා අපේ ගෝජන සංවර්ධන මධ්‍යස්ථානවල ඉන්න අපේ ගෝජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන්, ඒ වගේම බිම් මට්ටමට ඉන්න කුෂිකාම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, ඒ වගේම අපේ දිස්ත්‍රික්ක වල ඉන්නවා අපේ දිස්ත්‍රික් නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන්, ඒ වගේම ගෝජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල්තුමාගේ නායකත්වයේ අපේ ප්‍රධාන කාර්යාලය හැරහා ලැබෙනවා. අපි මේ සියලු දෙනා ඒකාබද්ධව එකවන්න එක අරමුණක් වෙනුවෙන් මහන්සි වෙලා මේ කටයුත්ත ජය ගැනීමට තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් එහිදී අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු අනිකුත් රාජ්‍ය ආයතන වලින් සුවිශේෂී සහායක් ලැබෙනවා. අපේ බලාපොරොත්තු වෙන්නේ අපේ ගෝජන සේවා මධ්‍යස්ථාන මට්ටමේ මේ ප්‍රාදේශීය මට්ටමේ මේ කාර්ය කරනකොට අනිකුත් ආයතනත් සම්බන්ධීකරණය කරගෙන ඔවුන්ගේ ශක්තිය ලබාගෙන මේ අතිගරු ජනාධිපතිතුමා විසින් මේ ගත්ත අතිශය අපේ ජනතාවගේ පැත්තෙන් හිතලා ගත්ත තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ සහාය ලබා දීලා මේ අභියෝගය කොහොම හරි ජයග්‍රහණය කරලා ලංකාව තුළ මේ කාබනික කෘෂිකර්මාන්තය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන වටපිටාව සකස් කිරීම. හොඳයි. කාබනික පොහොර ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීමේදී සුවිශාල කාර්යභාරයක් සිදු කරන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සිදු කරන්නා වූ මේ කාර්යභාරයන් පිළිබඳව ඔබතුමා ඉතාම පැහැදිලිව නිරවුල්ව අපිත් එක්ක ඒ තොරතුරු බෙදා හදාගත්තා. බොහොම ස්තුතිවන්ත වෙන ඔබතුමන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවාංශයේ ගොවිජන සංවර්ධන කොමසාරිස්තුමා රසික හේමජිත් මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ තොරතුරු අපේ අසන්නන්ට ලබා දෙන්නට එක්වීම පිළිබඳව බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොමත් ස්තුතියි ඔබ දෙපළට. හොඳයි. ඒත් එක්කම අජිත් මහත්මයා ඔබතුමාට එමක් සඳහන් කරන්න තියෙනව නේද? ඔව්, ඇත්තටම මේ හේමජිත් සිල්වා මහත්මයාට අප ස්තුති කරන ගමන්ම මේ වැඩසටහන බොහොම කෙටි දැනුම් දීමකින් තමයි මේ වටිනා අදහස් දීම සඳහා එතුමා ජාතික මට්ටමින් අපත් සමග සම්බන්ධ වුණේ. මේ වැඩ කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී ඊයේ අපට ලොකු සහයෝගයක් ලබා දුන්නා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්තුමන්. ඇත්තරම එතුමන්ටත් අපි මේ අවස්ථාවේදී කෘතඥතාවය පළ කරන්නට ඕන තමන්ගේ නිලධාරීන් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ කර දීම සම්බන්ධයෙන්. හොඳයි. එහෙමනම් අපි කෙටි විරාමයක් ලබා ගනිමු අජිත් මහත්මයා ගීතයක් සඳහා. ඉන්පසුව නැවතත් අපි මේ කතාබහ ඉදිරියට ගෙන යන්නට සූදානම් කාබනික පොහොර ජාතික වැඩසටහන සම්බන්ධයෙන්. ඔබ රැඳී සිටින අස්සන්නත් එක්ක වෙලාව මතක කරනම් පෙරවරු 8යි විනාඩි 30යි හරියටම දැන් වෙලාව. උදෑසන 8යි විනාඩි 33යි දැන් වෙලාව. අස්වැන්න ගුවන්විදුලි වැඩසටහනින් අද අපි කතා කරමින් සිටින්නේ කාබනික පොහොර ජාතික වැඩසටහන පිළිබඳව එහි වර්තමාන තත්ත්වය, අපේ ගොවි ජනතාවට එන්න සැලසෙන ප්‍රතිලාභ, ඒත් එක්කම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එතෙන්දී සිදු කරන්නා වූ පුළුල් කාර්යභාරය පිළිබඳව අපි ඔබ දැනුම්පත් කරමින් සිටින්නේ. අපි දැන් සෝදානම් වෙන අස්වැන්නට සම්බන්ධ කරගන්නට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර නියෝජ්‍ය කොමසාරිස් තරංගා ජයසේකර මහත්මිය විශේෂයෙන්ම මේ මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව මෙම කාබනික පොහොර ජාතික වැඩසටහන කොහොමද ක්‍රියාවට නැංවෙන්නේ කියන කාරණාව පිළිබඳව විමසන්නට. අයිබෝවන් සුබ උදෑසනක් නියෝජ්‍ය කොමසාරිස්තුමියනි. අයිබෝවන් සුබ උදෑසනක්. අපි මුලින්ම ඔබතුමියගේ අවධානය යොමු කරන්නට කැමති මහනුවර දිස්ත්‍රික්කය පිළිබඳව කතා කරද්දී මහනුවර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනේ වර්තමාන තත්ත්වය, මේ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මොන වගේ දායකත්වයක්ද ලබා දෙන්නේ, අපි ඒ ගැන මුලින්ම ඔබතුමියගෙන් විමසන්නට කැමතියි. ඔව්. මහනුවර දිස්ත්‍රික්කයේ තියෙනවා අපේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 45ක්. එතකොට මේ 45 තුළම මේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒකෙදී අපිට ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් 34 දෙනෙකුත්, අපේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 834 දෙනෙකුත් මේ සඳහා කැප වෙලා ඉන්නවා. ඒකට විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තොත් මේකේ දේශගුණික කලාප විශේෂයෙන්ම විවිධත්වයක් තියෙන දිස්ත්‍රික්කයක්. විශේෂයෙන්ම මිනිපේ මොරයාය පැත්ත ගත්තොත් වියලි දේශගුණයක් තියෙනවා. ඒත් එක්කම මධ්‍යම කඳුකරය ආශ්‍රිත කලාපීය දේශගුණයක් තියෙනවා. ඒ ආකාරයේ විවිධ දේශගුණික විවිධත්වයක් තියෙන දිස්ත්‍රික්කයක්. එතකොට මේකෙදී විශේෂයෙන්ම අපේ කොමසාරිස් ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් අපේ සියලුම නිලධාරීන් මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා
ඒ කාබනික පොහොර නිෂ්පාදනය කොහොමද වෙන්න ඕන, ඒත් එක්කම ගොවීන්ට මේ දැනුවත් කිරීම වැඩසටහන් කොහොමද කරන්න ඕන කියන ආකාරය ගැන ඒ අනුව අපේ සියලුම නිලධාරීන් මේ දිනවල මේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් වලට ඍජුවම දායකත්වය සපයනවා. ඔව් තමාට අවශ්‍ය කරන කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමේදී ඊට දිරිදීමක් විදිහට හෙක්ටයාර් එකක් සඳහා රජෙන් ලබා දෙන රුපියල් 12500ක මුදලක් ලබා දීම පිළිබඳව අපේ ගොවි ජනතාවගෙන් මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ නියෝජ්‍ය කොමසාරිස්තුමනි? ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා මේ වෙනකොට. අපේ බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ ප්‍රතිචාරයක් මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ සඳහා අපිට ලැබෙනවා. විශේෂයෙන්ම අපේ මහනුවර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 34000ක් තියෙනවා. ගොවීන් 36000ක් අපේ ගිය කන්නවල රසායනික පොහොර ලබාගෙන තියෙනවා. ඒ අතරින් මේ වෙනකොට අපේ කාබනික පොහොර නිෂ්පාදනයට ලබා දෙන දිරිදීමන වැඩසටහන පළවන හා දෙවන අධීරණය මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒකෙදි දෙවන අධීරය වෙනකොට දැනට ගොවීන් 25000කට ආසන්න ප්‍රමාණයක් අපේ ලියපදිංචි වෙලා තියෙනවා. ඔවුන්ට මම හිතන්නේ ඉතාම කෙටි කාලයකදී ඔවුන්ට මේ දිරිදීමන මුදල විශේෂයෙන්ම මේ සැරේ අපේ කොමසාරිස් ජෙනරාල්තුමාගේ සාතිකරු අපේ ගරු අමාත්‍යවරුන්ගේ නිර්දේශ අනුව මුලින්ම ලබා දෙනවා සහන ආධාර මුදලක් මේ කාබනික පොහොර ටික හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය අපයා ගන්න. ඒක හෙක්ටාරයකදී 7500ක් වගේ වෙනවා. මේ 7500 මුදල අපිට හැකි ඉක්මනින් ලබා දෙන්න පුළුවන් වෙනවා මේ මහනුවර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට. ඉතින් අපි බලාපොරොත්තු වුණාට වැඩිය හොඳ ප්‍රතිචාර අපිට ලැබෙනවා කියන එක තමයි ප්‍රායෝගිකව මේ සඳහා සම්බන්ධ වීමේදී මම දැක්කේ. හොඳයි ඒත් එක්කම දැන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී සහකාරවරුන් මගින් ග්‍රාමීය මට්ටමින් සිදුවන්නා වූ වැඩපිළිවෙල කොහොමද ක්‍රියාත්මක වන්නේ මේ වෙනකොට? ඔව් අපේ සෑම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියෙක්ම අනුගත කරලා තිබෙනවා ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට. මේ මධ්‍යස්ථාන මගින් ගොවීන් එකතු කරගෙන දැනුවත් කිරීමේ වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් සිදු කරනවා. ඒ කියන්නේ දැනට අපි මේ සියලුම අපේ ගොවි ජනතාව එකතු කරගෙන දැනුවත් කිරීම වැඩසටහන් කරලා ඉවරයි මේ වෙනකොට. ඒකට ඔවුන්ට අපි කොහොමද මේ කාබනික පොහොර නිෂ්පාදනය කරගන්නේ? ඒ නිෂ්පාදන ආදර්ශන මේ හැම වැඩසටහනකදීම දෙන්නවා. ඊට පස්සේ ඒවා තමන්ගේ ගෙවල් වලට හදාගන්න හැටි අපි කියලා දුන්නා. ඒක නිසා දෙන්නට මම හිතන්නේ මේ වෙනකොට හොඳ ප්‍රතිචාර තියෙනවා අර තමන්ටම අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරගන්න කියනකොට හොඳ ප්‍රතිචාර ලැබුණේ අපිට. ඉතින් මේ වෙනකොට අපි වැඩසටහන් ඉතා විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ අපේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ මේ කෘෂිකර්ම ප්‍රාදේශීය නිෂ්පාදන සහකාර මහත්මයාත් මේ විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කොවිඩ් කියලා අපේ පස්සේ බැලුවෙන අපේ දෙපාර්තමේන්තු නිලධාරීන් මේකට ඍජුවම මේ වැඩසටහනට මුහුණ දුන්නා. අපි මේක කරන්නම්, අපි ගොවීන් දැනුවත් කරන්නම්, කොයිම වෙලාවකවත් මේකවල බෑ කිව්වේ නෑ. ඉතින් ඒ විශේෂයෙන්ම ඒ ශේෂ්ත්‍රයේ තියෙන දුෂ්කරතා හමුවේ තමයි අපි මේ වැඩසටහන මුලින්ම පටන් ගත්තේ. විශේෂයෙන්ම මුලදී අපි හැමෝම මේක අලුත් අත්දැකීමක් වුණා. මේක කොහොමද කරන්නේ කියන ලොකු ව්‍යාකූල තත්ත්වයක හිටියේ. ඒ වෙලාවේදී අපිට හොඳ දැක්මක් ලබා දුන්න අපේ කොමසාරිස් ජෙනරාල්තුමා. එතනදී ඒත් එක්කම අපේ සියලුම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී මාත්‍යවරුන්ට ඒ අවශ්‍ය කරන වටපිටාව අපිට සැලසලා දුන්නා. ඒකත් එක්කම අපිට ලොකු හයියක් ආවා මේ වැඩසටහන් ශේෂ්ඨය කරන්න ඕනේ, ගොවි ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඒත් එක්ක මේ අපේ අතිගරු ජනාධිපතිතුමන් අරගෙන තියෙන මේ ප්‍රතිපත්තිය, කාබනික පොහොර නිෂ්පාදන ප්‍රතිපත්තිය අපි කොහොම හරි ඒ වැඩසටහන සාර්ථක කරගන්න ඕනේ කියන තීරණය මත අපේ නිලධාරීන් ඉතාමත් මහන්සි වෙලා කැප වෙලා ග්‍රාමීය මට්ටමින් සෑහෙන දුරට මේ පුහුණු වැඩසටහන් ආරම්භ කරා. ඒවා අපිට අද දැක ගන්න පුළුවන් අපේ ගොවිජන සේවා මධ්‍යස්ථාන බැරිවොත්. මොකද උදාහරණයක් විදිහට ගත්තොත් අපේ මැදමහනුවර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඒ සියලුම ගොවි ජනතාව එකතු කරගෙන ඒගොල්ලෝ පටන් ගන්න තියෙනවා කාබනික පොහොර ආදර්ශන හදන්න. එතකොට ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිටින සියලුම ගොවිජන සංවර්ධන මේ සියලුම ගොවි ජනතාව ගොවි මහත්මිය මධ්‍යස්ථානට ඇවිල්ලා මේක කොහොමද හදන්නේ කියලා පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම එතනින් පටන් ගත්ත ඒ ආරම්භය අපේ මුළු දිස්ත්‍රික්කෙම මේ වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙනවා. හැම ගොවිජන සේවා මධ්‍යස්ථානයක හැම කුපනික නිලධාරී මහත්මයෙක්ම
මේ වෙනකොට මේ වගකීම තමන්ගේ කරමතට අරගෙන තමන් මේ අවදානම අරගෙන මේ අවදානම් තත්ත්වයක් තුළ මේ වැඩසටහන ප්‍රායෝගිකව ඊටාම හොඳ මට්ටමින් සිදු කරනු ලබනවා කියන එක මම ඊටාම වගකීමෙන් මේ අවස්ථාවේදී කියන්න කැමතියි. සතුටු වෙනවා මේ වැඩසටහනේදී ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධව. ඒ වගේම දැන් ඔබතුමියට කලින් අද වැඩසටහනට කතා කරපු කොමසාරිස් සේවාංශයේ කටයුතු කරන අපේ හෙමජිත් සිල්වා මහත්මයා විසින් ප්‍රකාශ කළ ජාතික මට්ටමින් අනෙකුත් ආයතන සමග කොයි වාගේ සම්බන්ධීකරණයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවත්වාගෙන යනවාද කියන කාරණය. අපි දන්නවා ඇත්තටම අපේ ගමේ ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන කෘෂිකර්ම පරිශනා නිෂ්පාදන සහකාරවරියක් ඉන්නවා. ඇය බොහොම යහුසුලුව තමන්ගේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සුබසිද්ධිය සඳහා වැඩ කරනවා. ඊයේ පෙරේදා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන වැඩසටහනකුත් ඒ සඳහා පුහුණුව ලත් කෘෂිකර්ම පරිශන හා නිෂ්පාදන සහකාර වෙනත් නිලධාරණයක් අතින් සිදු කළා. අපිට ඒක සන්තෝෂයි. නිලධාරියෝ විදිහටත් සන්තෝෂයි. අපි මේ ප්‍රදේශයේ ජීවත් වෙන ගොවි ජනතාව විදිහටත් සන්තෝෂයි. ඉතින් අපේ කොමසාරිස්තුමිය මේ දැන් අපි බැලුවොත් එහෙම අපි මේ කඳුරට FM නාලිකාව අහන ශ්‍රවණ කලාපයට ඔබ කෙලින්ම සම්බන්ධ නිසා තමයි අද සම්පත්දායකාවක් විදිහට ඔබ සම්බන්ධ කරගන්නෙත්. දැන් මධ්‍යම පළාතේ එහෙම නැත්නම් මහනුවර දිස්ත්‍රික්කයේ මේ වැඩ කටයුතු කිරීමේදී විශේෂයෙන්ම කාබනික පොර නිෂ්පාදනය සම්බන්ධව නිර්දේශයන් ඉදිරිපත් කරන එම ක්‍රමෝපායන් කියලා දෙන පරිශනාත්මක තොරතුරු ගොවි ජනතාවට අරගෙන යන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමග මේ වැඩසටහනේදී ගොවි ජනතාව දැනුමින් සවි බල ගැන්වීම සඳහා කෘෂිකර්ම පරිශන හා නිෂ්පාදන සහකාර මහත්මීන් දැනුමින් සවි බල ගැන්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමග කොයි ආකාරයේ ගනුදෙනුවක් සම්බන්ධයක් නියෝජ්‍ය කොමසාරිස්තුමිය විදිහට ඔබතුමිය පවත්වාගෙන යනවද? ඉතාම හොඳ සම්බන්ධයක් තියෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕන මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමා. මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අපි මේ මහනුවර දිස්ත්‍රික්කයේ තුල කොහොමද මේ කාබනික පොහොර නිෂ්පාදනය, ඒ වගේම කොහොමද ගොවීන් දැනුවත් කරන වැඩසටහන සම්බන්ධයෙන් ඒකාබද්ධ සැලැස්මක් එතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සැකසුවා. මේකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඒත් එක්කම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අන්තර්පළාත් පාරිමාර්ථ දෙපාර්තමේන්තුවේ ඒ නිලධාරී මහත්මයන් සියලුම දෙනා මේ කෘෂිකර්ම ශාස්ත්‍රයට සම්බන්ධ සියලුම ආයතන නියෝජනය කරන නිලධාරී මහත්මයන් එකතු වුණා. එකතු වෙලා අපි ඒකාබද්ධ සැලැස්මක් ඇතුවා අපේ මහනුවර දිස්ත්‍රික්කේ කොච්චර කාබනික පොහොර අවශ්‍යතාවයක් තියෙනවද? එක එක භෝග වර්ග අනුව කොච්චර ප්‍රමාණයක් ඕනද? අපි මේ ආයතන විදිහට කොහොමද මේවා තකසා ගන්නෙ? ඒත් එක්කම අපි ශාස්ත්‍රයට ගිහිල්ලා අපි ගොවි ජනතාව දන්නේ නැහැ මේක විවිධ ආයතන තියෙනවා, විවිධ කට්ටිය පුහුණු වැඩසටහන් කරනවා. මේ ගොවි ජනතාවත් එක්ක කොහොමද අපි එකතු වෙලා මේක වැඩ කරන්නේ කියන එක ගැන එතුමා ආරම්භ කරා ඒකාබද්ධ සැලැස්මක්. ඒත් එක්කම මේ හැම නිලධාරී මහත්මයාත් එක්ක සම්බන්ධ වෙනවා අපේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා. විශේෂම ගොවිජන සේවා මධ්‍යස්ථානයක ඉන්නවා අපේ ඒ මහත්තයෙක්. ඒත් එක්කම අපනයන කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආදී ඒ නිලධාරී මහත්මයාත් ඔක්කොම බිම්මට්ටමේදී එකතු වෙනවා. එතකොට අපේ දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඒ සියලුම නිලධාරී මහත්මයාත් අපි විශේෂයෙන්ම මේ දවස්වල Zoom තාක්ෂණය ඔස්සේ අපි දැනුවත් කරා. අපි එකතු වෙලා එක ගමනක් යන්න ඕනේ. මේකෙදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද, අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව කියන එක නෙමෙයි. අපි එකතු වෙලා මේ අපිට ලැබිලා තියෙන ඉලක්කයක්, මෙන්න මේ ඉලක්කය ඉටු කරගන්න අපි නිලධාරීන් විදිහට ඒකාබද්ධව කටයුතු කළ යුතුයි කියන ඒ තීරණය අපේ මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමා හිටියා. ඉතින් ඒක නිසා එතුමාගේ මූලිකත්වයෙන් ඉතාම හොඳ සහයෝගයකින් මේ වැඩසටහන මේ අපේ දෙපාර්තමේන්තු අතර ඒකාබද්ධ වෙලා මේ වැඩසටහන ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. අපි අතර හොඳ සහයෝගයකින්, හොඳ එකතුවකින් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. හොඳයි, ඉතාම සතුටුදායකයි. ඒ පිළිබඳව ඔබතුමියගේ අවධානය යොමු කරන්න කැමති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර නියෝජ්‍ය කොමසාරිස්තුමියනි, මහකන්නේ වීවගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දෙන ආකාරය දැන් ඒ පිළිබඳව බොහෝ දෙනෙක් අවධානය යොමු කරනවා. ගැටලුවකින් තොරව අවශ්‍යතා සම්පූර්ණ කරන්නට ප්‍රමාණවත් පරිදි මේ පොහොර ලබා දීමේ හැකියාවක් තියෙනවද ඉදිරි මහකන්නේදී? ඔව්, අනිවාර්යයෙන්ම. මොකද අපිට මේ වෙනකොට අපේ මහකන්නේ විශේෂයෙන්ම අපේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අපි වී ඉලක්කගත කරනවා. මෙහිදී අපිට බැලුවොත් අපිට මෙට්‍රික් ටන් 7000ක් විතර පොහොර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මේ වී
සඳහා මේකෙදී අපි විශේෂයෙන්ම මේ වෙනකොටත් අපි මං කිව්වා පෙර දැනුවත් වෙන පරිදි ඔවින් 24000ක් පමණ මේ වෙනකොට මේ ලියාපදිංචිලා සිටිනවා තමන්ගේ පොර තමන්ම හදා ගන්නවා කියලා. කියන්නේ ඔවුන් කැමති විශේෂයෙන්ම පිටින් ගන්නවටත් වැඩි තමන්ට විශ්වාසයි තමන්ම හදා ගන්නවා. ඒ ආකාරයෙන් ඔවුන් වැඩි පිරිසක් එකඟ වෙලා තියෙනවා තමන්ටම ඕන ප්‍රමාණය තමන් හදා ගන්නවා කියලා. ඒත් එක්කම අපේ කොමසාරිස් ජෙනරාල්තුමා අපි තීරණයක් ගත්තා සෑම ගොවිතැන මධ්‍යස්ථානයකම මෙට්‍රික් ටන් 100ක කාබනික පොහොර නිෂ්පාදනයක් කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම කොයියම් හෝ අවස්ථාවක කොයි මහත්තුරුන්ට පොහොරවල යම්කිසි අවශ්‍යතාවයක් පැන නැගුණොත් ඒ අවශ්‍යතාවයේ ඒ මධ්‍යපාදව පිරිමහ ගන්න පුළුවන් අපි ගොවිතැන සේවා මධ්‍යස්ථාන මට්ටමින් මෙට්‍රික් ටන් 100ක නිෂ්පාදනයක් අපි ආරම්භ කරොත් ඇත්තට මේ වැඩසටහන ඉතාම හොඳ මට්ටමින් මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපේ මහනුවර වත්තේගම යටිවාවල ඒ වගේම කුරුඳුවත්ත රඹුක්පිටිය ගත්තොත් ගලහ මේ හැම මධ්‍යස්ථානයකම මේ වෙනකොට දැන් අපිට ගියොත් දකින්න පුළුවන් දැන් අපේ නිලධාරී මහත්මයන් ඇත්තටම මේ අධිනීතියේ තියෙන කාලය වකවානුව තුලත් ඕන් සේරම ඒකාබද්ධ වෙලා මේ මෙට්‍රික් ටන් 100 ඉලක්කය සපුරා ගන්න ඉතාම අපකප වෙලා මහන්සි වෙනවා. ඒ වගේම මහනුවර මේ ඉලක්කය මේ වෙනකොට සම්පූර්ණ කරලා ඉවර වෙනවා. ඉතිරි මධ්‍යස්ථාන ලොකු ප්‍රමාණයකින් මේ සඳහා ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඉතින් එතකොට අපිට අර මදි වෙන ටික මේකෙන් ගන්න පුළුවන්. ඒත් එක්කම අපේ දෙපාර්තමේන්තුවේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා මේ සුළු හා මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදකයන් ලියාපදිංචි කරන්න. ඒක මහනුවර දිස්ත්‍රික්කයේ අපිට ආයතනපත් 7646ක ප්‍රමාණයක් ලැබුණා. මේකෙදි දැනට ඔවුන්ගේ නිෂ්පාදනය අපි බැලුවම ඔවුන් තුල මෙට්‍රික් ටන් 3500ක පමණ නිෂ්පාදනයක් අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වුණාට වැඩිය ඉතාම උනන්දුවක් මේ කාබනික පොහොර නිෂ්පාදකයෝ අතර තියෙන ඔවුන් කැමති අලුත් ව්‍යවසායකින් විදියට අලුත්ින් දෙයක් කරන්න. ඒත් එකම මම දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම මේ පවතින වකවානුවේ සමහර රැකියා මිනිස්සුන්ට අහිමි වෙලා තියෙනවා. එතකොට ඔවුන් කැමති අලුත් විදිහකට තමන්ගේ ජීවනෝපාය සලසා ගන්න. ඉතින් ඒ වගේ විශාල නිෂ්පාදක ප්‍රමාණයක් අපේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට ඔවුන්ට අපේ විශේෂම කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ එක්කම මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමාගෙන් ඒ ලැබෙන විවිධ සහනාධාර දේවල් මේ වෙනකොට තීරණය කළ තියෙන උන්ට ලබා දෙන්න. ඒත් එක්කම ඔවුන්ගේ ලොකු පිබිදීමක් තියෙනවා මේ වැඩසටහනට. ඉතින් ඒවත් එක්ක අපිට මහා කන්නේදී මේ කාබනික පොහොර අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් කියන ඉලක්කය තමයි අපි සියලු දෙනාම සිටින්නේ. හොඳයි. නියෝජ්‍ය කොමසාරිස්තුමියනි ඒත් එක්කම තවත් දැනගත යුතු කාරණයක් තියෙනවා. අපි දන්නවා ඔය ක්ෂේත්‍ර මට්ටමේ නිෂ්පාදනය කරලා වීවගා ක්ෂේත්‍රයට යොදන්නට බලාපොරොත්තු වන කාබනික පොහොර වලට අමතරව අපි දන්නවා මේ වන විට නම් අපේ ග්‍රාමීය මට්ටමින් ඔය පොහොර නිෂ්පාදනය කරන කට්ටියගේ පොහොර බල ගුණාත්මය වැඩි කිරීම සඳහා සුපෝෂිත කොම්පෝස්ට් බවට පත් කිරීම සඳහා කිසියම් එකතු කිරීමක් විදිහට එප්පාවල රොක් පොස්පේට් ලබා දීමේ කටයුත්තක් සිද්ධ වෙනවා. එතකොට මීට අමතරව අපි දන්නවා දැන් මෙවර මේ කාබනික පොහොර වලට මුල් තැන දෙමින් විවගාවට පොහොර යෙදීමේ කටයුතු ක්‍රියාත්මක වීමේදී යම් නිර්දේශයක් රජය මගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු වලට අනුව ඉදිරිපත් කොට තිබෙනවා muriate of potash. ඒ කියන්නේ අපි සාමාන්‍ය ජනතාව අපේ බණ්ඩි පොහොර කියලා හඳුන්වන වෙලාවල් තියෙනවා. muriate of potash කියන පොහොර සංඝටකය බාධාවකින් තොරව අපට ලබා දෙන්න පුළුවන් කියන කාරණය. සහ අර මේ මතු පිට පොහොරක් ලෙස වරින් වර යොදන අනෙකුත් පොහොර සංඝටක වෙනුවට ද්‍රව නයිට්‍රජන් ලබා දීමේ වැඩ කටයුත්තකුත් තිබෙනවා කියලා. ඊට අමතරව මුල් කාලයේ මේ නිර්දේශවල ඇතුළත් වුණා අර සුද්ධජීවී සාම්පලයකුත් මේ පොහොරත් සමගම ලබා දෙනවා කියලා පසේ ගුණාත්මය වැඩි කරන්නට. දැන් මේක පිළිබඳව මේ මහකන්නේට මේවා ලබා දීමේ පිළිබඳව ඔබතුමියට යම් කිසි තොරතුරක් අපිට මේ වන විට ඉදිරිපත් කළ හැකිද? ඒ පිළිබඳව කොයි වගේ බලාපොරොත්තුවක් අපිට තියාගන්න පුළුවන්ද? ඒකට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේත් එකතු කර ගැනීමක් එහෙම නැත්නම් සම්බන්ධයක් දායකත්වයක් තියනවද? අපිට මේ වෙනකොට ඇත්තටම එක්පාවල රොක් පොස්පේට් අපිට කිසිම මධ්‍යපාඩුවක් නැහැ. අපි මේ වෙනකොට අපේ මධ්‍යස්ථාන මට්ටමින්
මේ පොහොර මධ්‍යස්ථාන වල පොජන්තිව මධ්‍යස්ථාන වල අලවි සැලලට මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා. ඒක ඕනම ගොවි මහත්තයෙක්ට එතෙන්ට ඇවිල්ලා මේ එක්පාවල රොක් පොත්තේත් ගන්න පුළුවන්. ඒත් එක්කම අපි ඉල්ලුම් කරන විදිහට මියුරේට් ඔෆ් පොටෑෂ් අපිට අපේ ප්‍රධාන කාර්යය හරහා ඉල්ලන්න පුළුවන්. මම හිතන්නේ මේ වෙනකොට ඉඳලා තියෙන අපි හැම දෙයක්ම මේ වෙනකොට ලබාලා දීලා තියෙනවා. ඒත් එක්කම ද්‍රව නයිට්‍රජන් කියන නයිට්‍රජන් ද්‍රවය අපි දැනුවත් වෙලා තියෙන පරිදි අපිට පොහොර මේ කාබනික පොහොර හදලා අවසාන භාගයේ තමයි මේ ද්‍රව නයිට්‍රජන් අපිට මේ දාන්නේ. මේ කියන්නේ මේ ලැබපු පොහොර මේ එන්රිච් කරන එකක් තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. මම හිතන්නේ අපිට මේ වෙනතෙක් අපි දැනුවත් වෙලා තියෙන පරිදි අපිට ඉදිරියේදී බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මේ ද්‍රව නයිට්‍රජන් අපිට ලැබෙයි කියලා මේ හදපු කොම්පෝස්ට් පොහොර වල ගුණාත්මක භාවය වැඩි කර ගැනීම සඳහා. ඒ සඳහා මම හිතන්නේ අපේ ගරු අමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් වගකීම අරගෙන ඒක අපිට ලබා දෙනවා කියලා විවිධ අපිට දන්නලා තියෙනවා. අපේ බලාපොරොත්තු සාගත වීම ඒ ද්‍රව නයිට්‍රජන් අපිට ඉදිරියේදී ලැබෙයි කියලා. ඔව් මේ කාබනික පොහොර ජාතික වැඩසටහනත් එක්ක අපේ ගොවි ජනතාවට විශාල වශයෙන් ආර්ථික ප්‍රතිලාභ ලබන්න පුළුවන්. ඔබතුමිය මේ කිව්ව මේ සමස්ත කරුණු කාරණාවක් අපිට ඒක පැහැදිලි වෙනවා. දැන් ආර්ථික ප්‍රතිලාභ වලට විතරක් සීමා වෙන්නේ නැතුව තවත් ප්‍රතිලාභ රාශියක් මේ ඔස්සේ ලබා ගැනීම හැකියාව තියෙනවා. අපි ඒ ගැනත් දැනුම්මත් කරමු අපේ අසන්නන්ව. ඔව් ඇත්තටම අපි බැලුවොත් අද ශේත්‍රයේ ගිහිල්ලා අපේ මේ නිකන් වෙවිච්ච ලිවිසිඩි අතර ලොකු වටිනාකමක් අද ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඉස්සර මේවා වැඩ කර නැතුව වැටවල් වල තිබුණේ. අද සමහර වෙලාවල් වලට ලිවිසිඩි අත්තක් අපිට මුදලක් දෙවලා තමයි ගන්න වෙලා තියෙන්නේ. ඒත් එක්කම කිසිම වටිනාකමක් හරියම අඩු වටිනාකමක් තිබිච්ච අපේ ගොම පොහොර වලට ලොකු වටිනාකමක් ඇවිල්ලා තියෙනවා. ඇත්තම කිව්වොත් මේ වෙනකොට ගොම පොහොර හොයාගන්න හරි අමාරුයි. ඒ කියන්නේ ඒ තරම් මේ දේශීය සම්පත් වලට ඉල්ලුමක් ලැබිලා තියෙනවා මේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනත් එක්ක. ඒත් එක්කම කුකුල් පොහොර වලට කුකුල් පොහොර වල ඇත්තටම මේ වෙනකොට අනුර දිස්ත්‍රික්කයේ කුකුල් පොහොර වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම අපිට හොයාගන්න සමහර පැතිවල අඩුයි මේ පොහොර ඒවටත් හොඳ වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒකට බැලුවම ඇත්තටම මේ මුදල් මේ නිෂ්පාදනය යන්නේ අපේ ශ්‍රී ලාංකික අපේ මේ ගොවි ජනතාව අතරටමයි. මේ මුදල් සංසරණය වෙන්නේ මේ ගොවි ජනතාව අතරටම. මම හිතනවා මේක රටක් විදිහට අපිට ලොකු දෙයක් අපේම මුදල් අපේ රට තුළ ඉතිරි කරගන්න ලැබීම සම්බන්ධයෙන්. ඉතින් මම හිතනවා අපිට මේ දක්වා අපේ හැංගිලා තිබ්බ සම්පත් වලට මේ වැඩසටහන තුළින් ලොකු වටිනාකමක් ලැබෙනවා කියන එක තමයි අපේ හැඟීම. හොඳයි නියෝජ්‍ය කොමසාරිස්තුමනි දැන් ඔබතුමිය මේ මහනුවර දිස්ත්‍රික්කය පිළිබඳව පුළුල් වශයෙන් අවබෝධයක් ඇති වේ පිළිබඳව කතා කරනවා. මම කැමතියි ඔබතුමියගෙන් අහන්නට දැන් මධ්‍යම පළාතේ අනිකුත් දිස්ත්‍රික්ක මහනුවරට අමතරව මාතලේ නුවරඑළිය ඊට අමතරව මේ සබරගමුව පළාතේ ඒ දිස්ත්‍රික්කවල කොහොමද මේ වැඩසටහන ක්‍රියාත්මක කරද්දී ඒ පිළිබඳව ඔබතුමිය දැනුම්වත් ඇති කොහොමද කොමසාරිස් සුරුන්හරහා මේ කටයුතු සිදු කරන්නේ? අපි දැනුවත් වෙලා තියෙන පරිදි නම් අපේ කොමසාරිස් තුමා හරහා අපේ සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය කොමසාරිස්වරු සහකාර කොමසාරිස්වරු ඉතාම හොඳින් මේ වැඩසටහන දක්වා දායකත්වය ලබා දෙනවා. ඉතින් හොඳ ධනාත්මක ආකල්පයක් තමයි අපි සියලු දෙනාම අතරේ තියෙන්නේ මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා. කාබනික කෘෂිකර්ම විප්ලවයට මුහුණ දෙද්දී විවිධාකාර අභියෝගත් හමු වෙනවනේ. කොහොමද මේ අභියෝගවලට ඔබතුමෙන්ලා මුහුණ දෙන්නට කටයුතු කරන්නේ? අපි ගැනත් කතා කරමු අවසන් වශයෙන්. මේක ලොකු අභියෝගයක්. මොකද අපි ගියපු පාර එක පාරම අපි සම්පූර්ණ අනිත් පැත්ත හැරුණා. එතකොට මේක ලොකු අභියෝගයක් අපේ සියලුම නිලධාරී මහත්මයාට, ගොවි ජනතාවට, මේ හැමදෙනාටම ලොකු අභියෝගයක් මේක. හැබැයි අපිට අපේ කොමසාරිස් පෙරාල්තුමා මගෙන් අපිට ලැබිච්ච දේ තමයි මේක අපිට කරන්න පුළුවන්. මේක අපි කළ යුතුයි කියන දේ. ඒකම දිස්ත්‍රික්කයකම්තුමා විවිධ අවස්ථාවලදී අපිට දැනුම් දුන්නා මේක අනිවාර්යයෙන්ම අපි කළ යුතුයි. මේක අපේ වගකීමක් කියන එක. අන්න ඔවුන්ගේ ඒ වචනත් එක්ක ඔවුන්ගේ ඒ ශක්තියත් එක්ක අපිට පුළුවන් වුණා අපි අතේ සිටින නිලධාරීන්ට මේ පණිවිඩය ලබා දෙන්න. ඒ මගින් අපි ඔවුන් දැනුවත් කරා. ඔවුන්ට අපි කිව්වා මේක අපේ වගකීමක්. අපේ රාජ්‍ය නිලධාරීන් විදිහට මේ පවතින කොවිඩ් වසංගතය අතරේ අපේ නිලධාරීන් විදිහට ලොකු වගකීමක් තියෙනවා මේ ඉලක්කය
හඳුනා ගන්න. ඉතින් ඒකට ඔවුන් ඉතාමත් සතුටින් ඒ අභියෝගය බාරගත්තා අපි සියලු දෙනාම. ඉතින් මම හිතනවා අපිට ලැබෙන මහා කන්නේ ඉතාම සාර්ථක විදිහට මේ අභියෝගයට මුහුණ දෙන්න මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට පුළුවන් කියලා. හොඳයි මම හිතනවා ඔබතුමියත් එක්ක අපිට බොහෝ කරුණු කාරණා කතා කරන්න පුළුවන් වුණා මේ කෙටි කාල සීමාව ඇතුළත. කොහොමද මේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික්කය මූලික කරගෙන මේ කටයුතු සිදු කරන්නේ කාබනික පොහොර ජාතික වැඩසටහන ක්‍රියාවට නංවන්නේ කියලා. එතෙන්දී ඔබතුමියන්ලගේ කාර්යභාරය ඉතාම පුළුල් වශයෙන් අපිට සාකච්ඡාවට ලක් කරන්නට හැකියාව ලැබුණා. බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්ක මේ කටයුතු වඩාත් සාර්ථක විදිහට ගෙන යන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමිය අද අස්වැන්න වැඩසටහනත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි සම්බන්ධතාවක් ලබා දීම සම්බන්ධයෙන් ඔබ දෙපළටම. හොඳයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර නියෝජ්‍ය කොමසාරිස් තරංගා ජයසේකර මහත්මිය අද අසන්නත් සමගින් අපිත් සමගින් සම්බන්ධ වුණේ. කාබනික පොහොර ජාතික වැඩසටහනෙහි වර්තමාන තත්ත්වය ගොවිජනතාව මේ ඔස්සේ මොන වගේ ප්‍රතිලාභද ළඟා කරගන්නේ එතෙන්දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පුළුල් වශයෙන් සිදු කරන්නා වූ කාර්යභාරය පිළිබඳව අද අපි කතා කළේ. අජිත් මහත්මයා මම හිතන්නේ මේ ආරම්භය පමණයි. දැන් කිසියම් දුරකට මේ ගෙනවිත් තියෙනවා. නමුත් තව දීර්ඝ ක්‍රියාවලියක් තියෙනවා ඉදිරියට සිදු කරන්නට. එතෙන්දී මේ සියලු පාර්ශවයන්ගේ දායකත්වය අතිශයින්ම වැදගත්. අතිශයින්ම වැදගත්. මේක සහයෝගීව මේ ජාතික මෙහෙවරක් විදිහට හැම ආයතනයක්ම බොහොම සහෝදරත්වයෙන් යා යුතු ගමනක්. අවසාන විනාඩියේදී විශේෂයෙන් මතක් කළ යුතු දෙයක් තිබෙනවා ගීතානි. දැන් අද අපි මේ වැඩසටහන සම්බන්ධ කරගන්නේ මේ සෞඛ්‍ය හේතුන් සමාජ දුරස්භාවය මේ සෑම නීති රෙගුලාසියක්ම යටතේ සම්පත්දායකින් දැන් දුරකථනයනේ සම්බන්ධ කරගන්න වෙන්නේ. එතකොට අපේ අසන්නන්ට මේ පිළිබඳව අනේක විද ප්‍රශ්න ඇති. මේවා ඇසීම සඳහා තිබෙන මාර්ගය බොහෝ විට ඇහිරෙනවා. ඒක ගැන අපි කාර්යබහුල වීමත් එක්ක ඒක අපි ඒක ගැන කනගාටු වෙනවා. ඉතින් අපි විශේෂයෙන් ඉල්ලීමක් කරන්නේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ දුරකථනාංකය මතක තියාගන්නත් ලේසි. 0.81 388 388 0.81 ඒකට අමතලා අපෙන් විමසන්න මේ පිළිබඳව මොනවා හරි මේ සම්පත්දායකයන්ගෙන් දැනගත යුතු පිළිතුරු තියෙනවා නම් තමන්ගේ ගැටළු වලට පොහොර නිෂ්පාදනය කරගෙන යනකොට හරි තමන්ට ප්‍රතිලාභ ලබා ගැනීමේදී මූල්‍ය ආධාර ලබා ගැනීමේදී ගැටළු තියෙනවා නම් අපි ඒ සම්පත්දායකයන්ට යොමු කරන්නම්. ඒක එකක්. අනික තමයි මේ පිළිබඳ තාක්ෂණික තොරතුරු ලබා ගන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බොහෝ ආයතන තිබෙනවා. ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට අපට පුළුවන් සම්බන්ධ වෙන්න ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයට අමතන්න. මේ පිළිබඳව විතරක් නෙවෙයි ඕනෑම කෘෂිකර්ම ගැටලුවක් සම්බන්ධව තොරතුරු දැනගන්න සම්බන්ධීකරණ කටයුතු සිදු කරගන්නට 0.81 388 388ට. හොඳයි. ඒ සඳහා ඔබට ඒ දුරකථන මාර්ග විවෘතයි. ඔබේ ගැටලු යොමු කරන්න ඊට නුදුරේදී අපිට ඒ සම්පත්දායකින් සම්බන්ධ කරගෙන අවශ්‍ය කරන විසඳුම් කරා යන්නට කිසියම් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නට හැකියාව ලැබේවි. අද අස්වැන්න වැඩසටහන සම්බන්ධීකරණය කරමින් අපිත් එක්ක එකතු වුණා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයා. අජිත් මහත්මයා බොහොම ස්තුතිවන්ත වෙන ඔබතුමන්ටත් මේ ලබා දෙන දායකත්වයට. වැඩසටහන ඉදිරිපත් කළ මම ගීතානි ඒකනායක. අදත් අස්වැන්න නිෂ්පාදනය කළේ කඳුරට සේවයේ සහකාර අධ්‍යක්ෂ සමන් ජයරත්න මහතා. අපි හමුවෙමු ලබන සිකුරාදාත් අස්වැන්නෙන්. ඔබට එතෙක් අස්වැන්නෙන් සපිරි සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.